අද අපේ මාතෘකාවේ නම් මතක් කළා කලනොත් ඊට වීරයවන්ත, ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත විශේෂයෙන් නම බැලුවත් පේනවා. සුමේදා මේද කියනවා ප්‍රඥාට සූ කියනවා. මන වැඩිපුරත් ප්‍රඥාවන්තයි. ඉපදිච්ච නගරය අපි නම් කරා. දැන් මතකද බලමු කතාවද ගොඩක් දුර ගිය නිසා මතකද දන්නේ මොන නගරේ? වාරණවති. මන්ට වාරුණවති කියලා කියනවා. ළඟට තාත්තගේ නම මතකද? තාත්තගේ නෝනාගේ නම මතකද? නෑ නමක් කිව්වේ නෑ නේද? ඒක ලේසියි. නමක් නැත. කොංච රජතුමානේ. අද ආයි පාඩම් කරගන්න. වාරුණවති නගරේ කොංච රජුගේ දුව සුමේදා තෙරණිය. එතුමිය මේ ගාථා කියලා තියෙනවා. මේ ගාථා ටික තියෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ තේරි ගාථා කියන කොටස. තේරි ගාථා කොටසේ මෙච්චර ගාථා කිසිම තෙරණියක් කියලා නැහැ. මේ තෙරණිය තමයි වැඩිම ගාථා ප්‍රමාණය කියලා තියෙනවා. ඒ නිසා අද අපිට පැය දෙක මදි වෙන්න පුළුවන්. කමක් නැද්ද? ඔව්. කමක් නැත්නම් සාදු කියන්න මම දන්නේ නැහැ. ඒ ඉන්න බය වෙලා. පැය දෙක මදි වෙනවා කියන්නේ දහවල් දාණයෙන් පසුවත් දිග්ගැස්සෙන්න පුළුවන්. මොකද මම කැමතිම මාතෘකාවක් මට මේ ලැබිලා තියෙනවා. මමනේ තෝරගත්තේ. කවුද මාතෘකාව තෝරගත්තේ? මම තමයි. ඉතින් මට කැමති එක මම කියන්නේ. ඔයලට ඕන බණ මම කියන්නේ නැහැ. මට ඕන බණ තමයි මම කියන්නේ. අහන් ඉන්න බැරි නම් මොකද්ද කරන්න ඕන? නැගිටලා යන්න. මොකද යෝජනා? මං කියන්නේ අහන් ඉන්න බැරි නම් සිල් පවාරණය කළා පයින් යන්න පුළුවන්. දැන් මං හිතන්නේ මේ ආපු කවුරුත්යි කියලා. යන්නේ නැහනේ. හොඳයි. යන්නේ නැත්තම් සාදුකාරය දෙන්න බය නැති කරගන්න මට දැන්. බය නැතුව කියන්න පුළුවන්. ඔව් දියණියගේ නම සුමේදා. හැබැයි එතුමියගේ විශේෂත්වය තමයි ශාස්ත්‍රීය ශාසනය බැනවින් දන්නවා. බුදුරජාණන් වහන්සේ අසුරු කරලා තියෙනවා. රහතන් වහන්සේලා අසුරු කරලා තියෙනවා. ඒ රහත් තෙරණින් වහන්සේලා අසුරු කරලා තියෙනවා. බණ හොඳට දන්නවා. දැන් බලන්න බණ දන්නේ කි වටිනකම පේනවනේ අපිට මේකෙන්. බණ දැනගන්න ඕනේ. ඒක හොඳට ගරු කරපු තැනක්. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා තියෙනවා සුතේන. සුත ධනන්නේ. සුතේ ධනය. අපි නම්බුවක් කරගන්න බෑ දන්නේ නැහැ කියන එක. ධන ගන්නකොට අපිව ගුණෙක් කරන්න කාටවත් බෑ. මොනවද දන්නකොට? බණ දන්නකොට. එතකොට එක එක හාමුදුරුවන්ට අපිව අන්දන්න බෑ. අපි නටවන්න බෑ. අපි දන්න ස්වාමීන් වහන්සේ මෙහෙමයි ධර්මයේ තියෙන්නේ. අපිට කියන්න පුළුවන් එතකොට. එතකොට මේ බුදුසසුනේ පැහැදිච්ච කෙනෙක් කවුද පහදවලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ විසින්. රහතන් වහන්සේලා විසින්. රහත් තෙරණින් වහන්සේලා ආර්ය ශ්‍රාවකයෝ තමයි මෙයා පහදවලා තියෙන්නේ. ඒ කාලේ වාසනාව තිබුණා. දැන් ඉතින් අද පහදවන්න කවුද ඉන්නේ? අද මෙතන මම ඉන්නවා. අර සුමේරු කියන ස්වාමීන් වහන්සේත් ඉන්නවා. දැන් අද මගේ කටයුතු අඩුයි ගොඩාක්. අවසරුවේ මම විශ්‍රාම ගන්න ඉන්නේ. එතකොට උන්වහන්සේ පැයයිද දෙකද තුනද මන් දන්නේ නැහැ. ඉතින් ඔය කට්ටිය අහන් ඉන්න වෙනවා. මම ආරාධනා කළා විතරයි තියෙන්නේ. මම සීමා කළා නැහැ පැය ගාන. උන්වහන්සේට සතුටු විදියකට කලින් පුළුවන් නම් හම්බ වෙලා ගොඩෙන් බේර ගන්න බලන්න. ස්වාමීන් වහන්සේ 6 වෙනකොටවත් අපිට ඉතරක් බෑ මේකට තෙල් නැහැ ස්වාමීන් වහන්සේ නම් 5ටවත් නේ. වෙලා තියෙන්නේ 5ට යන් අලිය නැහැ දැන්. අද නැහැ අලිය. රෑ 8න් පස්සේ අලිය එනවා කියලා තමයි කෝල් එක දුන්නේ. එන 8ට කලින් යන්න. හරි. ඒවනම් ඒ ධර්මයේ ඇහෙනකොට තමයි අපේ සිත පැහැදෙන්නේ. වෙන මොනවා වුණත් පැහැදෙනවා. වැල් වටාරම් හරි ඕපදූප හරි අපේ විත්ති කිව්වයි කියලා පැහැදෙන්නේ නැහනේ. මොනවටද පැහැදෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ දෙයට. දැන් මේ වදාළ දේ විතරක් කියලා මදි කියලා අපි යෝජනා කළා. ඇයි ඒ? දැන් ඉන්න ඇයට තේරෙන්නේ නැහැ. ඒ නිසා වටේ යන්න වෙනවා. වැල් වටාරම් ගොතන්න වෙනවා. කතාව කියන්න වෙනවා හදලා. ඒකයි මම මේ කරන්නේ. ඒක නිසා ඔබ වෙහෙසටපත් වෙනවද මන් දන්නේ නැහැ. මමත් වෙහෙසටපත් වෙන්නේ නැහැ හැබැයි. මම මේ සතුටින් කරන්නේ. මොකද මේක කියාගෙන යන්න පුළුවන් පොතේ තියෙන එක. හැබැයි එතකොට දැනෙනවද? දැනෙන්නේ නැතේ තේරෙන්නේ නැහැ නේ පොත්වල. පොත්වල දිනන දරන මෙහෙනම පොට්ටි කරන් ගියවනෝනේ. නෑ ඒක කරගන්න බැරි නිසා තමයි අවිල්ල මේ වාඩි වෙලා
කණුවක් කොහොම හරි කුලියට අරගෙන ගෙනල්ලා තියාගෙන ඉන්නේ. කණු දෙකයි තියෙන්නේ වෙලාවට. දෙකම දැන් බුක් කරලා තියෙනවා. ආයි ආවොත් රවල බලන්නේ කණුව ගාවට. කාටවත් එන්න දෙන්නේ නැහැ. ඉතින් ශාලාවක් හදනකොට වැඩියෙන් කණු පිටවන්න. ඔව් කණු පිටවන්න. අපි ඔය කලින් දන්නේ නෑනේ ඔක. දන්නවනම්. අපි කලින් දන්නනම් කණු හතරක්වත් දන්න. පස්සේ තමයි තේරුනේ. තේරුනේ පස්සෙ. කණු නැහැ කියලා සැලෙනවද අපි? නෑ ඒකනේ බැම්මති. මේ බැම්මති. මට පිටුපාලා කියලාත් ඉන්නේ බලන්නේ නෑ. එළින්ම පස්ස පැත්ත දාලා මෙතනම ඉන්නවා. මම බයින්නේ නැහැ ඉතින් කවන්නේ. ඔයාලගේ ඉස්සරහා විතරක් නේ පස්ස වුණා මම බාර ගන්න කැමතියි. ඉදිරියට වගේම පසුපසරත් කොහොමද කියලා ඒතර පේනවනේ. නේද? දැන් මෙතන ඉන්න පාස මහතුරුගේ මට පිටිපස්ස පේන්නේ. ඇයි මොකේ වාසිය දරන් තියෙන කට්ටිය? බැම්මේ වාසිය. දැන් බැම්මේ වාඩි වෙන්න එපා කොටි කට්ටිය වාඩි වෙලා නැහැ. අත තියා හේත්තිවත් දාලා ඉන්නව නේද? අර උපාසකම්මලා සතුටින් ඉන්නේ ඇයි? බැම්මේ වාසිය අරන් තියෙනවා. ඉතින් බණ කියන්නේ කොහේ ගියත් මොකක්ද තියෙන්නේ? කොන්ද හේත්ති කරන් තමයි ඉන්නේ. දෙසාදුකාරයක් දෙන්නේ කට්ටියට. ඔය බදගිරියේ ඉන්නේ ආවේ කට්ටිය. ඒක තමයි. උදේම බස් එක ආව දුවන් ආව අල්ලගත්ත දැන්. මම දැක්කා බලන් හිටියා. ඒ මොකද ඒක තියෙනවා ඇත්තටම වාසියක් රසයක් තියෙනවා ඒකේ. මොකද්ද රසය? තනියෙන් උස්ස ගන්න බැරි කොඳු තියා ගන්න පුළුවන් කියලා. අපිට තේරෙන විතර කොන්ද පණ නැහැ කියලා මම හිතනවා එතකොට. දැන් මැද ඉන්න කට්ටිය සතුටින් ඉන්නවා නිකන් ගැම්මට ඉන්න දැන් පොඩ්ඩක් ඉන්න මම ඉන්න බෑ මට ලැජ්ජයි. කෙලින් ඉන්න බලන්න. අන්න එකයි කොන්ද හයිය කට්ටිය. හයිය නිසාද බැම්ම අල්ලගන්න බැරි වුණු නිසා. අනේ අපි දුවන් ආවහාමුදුරනේ බැම්ම දුන්නේ නැහැ නේ කික්ක. බැරිම තැන ගෙදර යන්න බැරි තැන ඔන්න ඔහෙ මැදට වෙලා හරි. හොඳයි සාදුකාරයක් දෙන්නේ නම් කොහොම හරි. වීරිය ඇති කරලා දෙන්න ඕන කවුද? කල්යාණ මිත්‍රයෙක් විසින්. එහෙනම් අපි මේ කරන්නේ ඒකයි. දැන් සමහරට මේ දුරින් ඉඳන් අහන කට්ටිය සමහරට තේරුම් ගන්න නැහැ මේ මොකද්ද අපි කරන්නේ කියලා. හැබැයි මෙහෙට ඇවිල්ලා බලන්න මේ කට්ටිය කොඳු තියෙන හැටි. බෙල්ලවල් තියෙන හැටි. කටවල් ඇරෙන හැටි බෑ දැක්කොත් එපා. ඉතින් එහෙම වෙලා තමයි මම මේ බණ කියන එකත් පැත්තකින් තියලා මෙයාලත් එක්ක සතුරු සාමිච්චියෙත් යෙදෙන ටික වෙලාව. ඇයි නැත්තම් ඉදි. ඕන්න නැත්තම් බලන්න මම කරලා බලන්න SPM බණක් කියන්නම්කොද. මොකද වෙන්නේ? විනාඩි 30 යනකොට උපාසකම්මලා ඇදන් වැටෙන බිමට. අපි දන්නේ ඉන්නවත් දන්නේ නැත්නම් දන්නේ නැහැ මම නම් දන්නේ නැහැ. එතකොට SPM මම ඉන්නේ. පස්සේ කියනවා මෙන්න ඔලුව නල්ල බිම ඇල්ලලා වාලුණා එක්කෙනෙක්ගේ. ඔව් ඒක නිසා තමයි අපි කරුණාවෙන් සිහිපත් කරන මේ විස්තර ඇතුව දේශනා කරන්න හේතුව තමයි අපේ අයව අවදි කරගෙන යන්න ඕන නිසා. මට විතරක් තනිය යන්න ඕන නම් ලොකු වටාපතුරුත් තරම් ඇවිල්ලා මේකත් පැත්තකට දාලා පොත ඕනෙත් නැහැ. SPA ගත්තා. මගේ පදමට මම බණ ටික කියලා එක හුස්මට කියලා හොඳට සතුටින් සමාධියෙන් මම ඇස් අරගෙන. එතකොට තමයි පේන්නේ වෙච්චදී බලනකොට මැද හිටපු කට්ටිය ඔක්කොම ගිහිල්ලා එළියට. ඔව් එහෙම වෙලක් තියෙන එකයි මම කියන්නේ. ඒක නිසා මමත් සතුටු වෙනවා වගේ මටත් අහංසි තමයි. මහන්සි මේක. නමුත් අනිත් අයත් ඇදගෙන යමුනේ. මොකද කියන්නේ දාලා යන්න දෙන්නේ. දැන් නිවන් දකින්න ක්‍රම දෙකක් තියෙනවා. පසේ බුදු වෙන්නත් පුළුවන් බුදු වෙන්නත් පුළුවන්. මොකද්ද හොඳේ කියලා ඔබ හිතන්නේ? බුදු වෙනද මම පසේ බුදු වෙන්න දෙනවා. අද. බුදු වෙන ප්‍රතිපදාව තමයි ඇදන් යනවා. අනිත් අයව කරුණාවෙන් එක්කගෙන යනවා. පසේ බුදු වෙන ප්‍රතිපදාව තනිය යනවා. මට ඔක උන්නත් එකයි මම නැතත් එකයි මට වැඩක් නැහැ. මම ගිහිල්ලා අර තියෙන පර්වතයක් හිමාල පර්වතේ ඒක ගිහිල්ලා ඉන්න පාඩුවේ නිදහසේ. දැන් මොකක් කරන්න වගේද මේ සායන සදන්නේ දැන්? පසේ බුදු වෙනද බුදු වෙන්නද යන්න හදා. බුදු වෙන වැඩක් තමයි කරන්න යන්න. දැන් බුදු වෙන එකක් නැහැ. මොකක් හරි වෙයිනේ. මොකක් හරි වෙයි. ඒතර බුදු වෙන උතුමනොත් ශ්‍රාවක උතුමනොත් ඒ සඳහා වීර කරනවා. මොකද ශ්‍රාවක පිරිසත් එකටනේ යන්නේ. එහෙනම් පසේ බුදු වෙන උතුමා විතරක් තනියෙන් යනවා. එයා රැඩෙන් වෙන් වෙච්ච ඇතෙක් වගේ. හරි අනීපයක. නිදහස්. ඔය අනුම් බැනුම් ඇහෙන්නේ නැහැ තනියෙන් ගියා නම්. දැන් අපිට ඉල්ලා දෙන අපි අන්න උදව් කරන්න යනවා. කන්න දීපුවත අපා කනනේ අන්න දෙක. අය කියන්නේ කන්න දීපුවත අපා කන. එහෙම වෙලා තියෙද ඔය කට්ටියට? මට මේ ගිය මාසෙත් උනා. ඒකයි මම මේ වැඩියෙන් කියන්නේ. ගිය මාසෙත් උනා. ඒ වීමේ ප්‍රීතිය තමයි මේ පොයට මේ සමරමින් සිටින්නේ. තාමත්. එහෙම වෙනවා. සමහරට උදව් කරාට පස්සේ පුදුම විදියට කරදර වලට අපිට මොන දෙන්න සමහරට පොලිසියට පවා යන්න වෙනවා. උදව් කරලා වැඩි වුණා.
මේ සැරේ තාම නෑ පොලිසියෙන් කැඳවීමක් ආවේ නෑ තාම. මට ආවොත් යන්න වෙනවා. ඉතින් පොලිසියෙන් කිව්වොත් එන්න තින්න බෑ. එක සැරයක් යන්නත් උනායි. ඒ සිල්මෑනි කෙනෙක් මෙහෙ නැවතිලා ඉඳලා ඉස්සර ළඟදී නෙවෙයි. බලනකොට තියා පිස්සුත් තිබිලා තියෙනවා. ගොඩක් ඉතින් මං කිව්වනේ දැන් කලින් පිස්සු වෙච්ච කට්ටිය මහාන වෙන්න ඉන්නේ කියලා. එහෙම මහාන වෙච්ච එක්කෙනෙක් හමුදා හිටපු ගෑණියෙක්. පස්සේ ලේකම් මහත්තයත් එක්ක වෛරයක් හදාගත්තලු. මොකද මේ මහත්තයට එන්නේ කියලා මොකක් හරි වැඩකට කුටියට එයාගේ. මෙයා ගිහින්නේ. තෙල් ගාන හරි මොකක් හරි මට මතක නැහැ. ඒ වගේ සිද්ධියක් තමයි වෙලා තිබුණේ දවස්වල. ඔය ඉස්සරම අපි මේ බැරිම තැන මේ ලොකු සයන්නාසට පින්සියෙන් දුලා ඉන්න තරම් නැහැ කො මෙන්න මේ කාමරයක් දුලා තිබුණා. අන්තිමට පැමිණිලි කරලා තිබුණා පොලිසියට මේ ඉන්න කට්ටිය මට කරදර කරනවා කියලා. ඉතින් පොලිසියෙන් තමයි මේ ගෑණි උස්සන් ගියේ අන්තිමට. අපි උස්සන් ගියේ නෑ. පොලිසියනුත් දන්නව නෑ මෙහෙ ගානදලා කවුද කියලා. අර ගෑණිට පිස්සු බව දැනගෙන අංගොඩ අරන් යන ගියා. සාදු කියන්නේ වෙච්ච දේ. හොඳ පාඩම. අපිට සාදු කියන්නේ. ඕම වැඩ කරනවට. ඇයි මොකටේ පිස්සු ගෑනුන්ව මෙහෙ නවත්තගත්තා. අර කියන්නේ බල්ලොත් එක්ක නිදාගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටිනවා. කල්යාණ මිත්‍රයෙක් කවදාවත් නිඳා කරනවද? නෑ. අන්න ඒක අපි තෝරගන්න. කල්යාණ මිත්‍රයෙක් නම් සත්පුරුෂයෙක් නම් වරදක් තිබුණත් නිඳා කරන්නේ වරද හංගනවා. තමන් සත්පුරුෂ නම්. මෙහෙම හිතනවානේ මෙන්න මේ උදාහරණයක් කියන්නම්කෝ. අපේ පුතත් ඔය වයසේ. මට හිච්ච කතාව. මට කියපු එක කම්ම කෙනෙක්. ඉතින් අපේ පුතා ගැන මම දන්නවා. අපේ ළමයිත් ඔහොමයි. ටිකක් දඟයි සෙල්ලම් කරනවා. එහෙම නේද? ළමයි පොඩි ළමයෙක් නා. තරුණ ළමයෙකුත් එහෙම. එයාත් එක එක જાති සෙල්ලම් කරනවානේ. ඒතර ඒ සෙල්ලම් කවුද දන්නේ? ළමයි හදපු වඩපු අම්මලානේ දන්නේ. ළමයි නැති අය ඔක දන්නවා. ඒතර ලතෙත් එයිද යාගේ හිත කවදාවත්. දරුවෙක් දැක්කම අනේ මේ දරුවා පව කියලා ගොඩක් කරලා අඩුයි එහෙම. ඒතකොට එයා බලන්නේ නෑ රෝබෝ කෙනෙක් වගේ හරිය නීතියට සීරුවෙන් හිටකුවා සීරුවෙම ඉන්නවා. කවුද? පින්වත් ස්වාමීන් වහන්සේ. පහසුවෙන් හිටකුවොත් එහෙම ඉන්න මේක රෝබෝ කෙනෙක් පිළිමයක්ද? නෑනේ. ඒතකොට ඒ අතපය හොලවන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කට වැරදි අත්තරදි වෙන්න පුළුවන්. ඉතින් කියනකොට වරදිනවනේ සමහර වචන. ඒක අල්ලගෙන සාප කර කර යනවා නැත්නම් සමාව දෙනවා. සමාව දෙන්න ඕනේ. දැන් ඒක වෙන්න ඕනේ. ඒ කවුද ඒ සමාව දෙන්නේ? කල්යාණ මිත්‍රයා, අසත්පුරුෂයා. පොඩි වැරද්ද ඇති අල්ල ගන්න දෙන්නම් තොට. දෙන්න. හන්දියක් ගානේ ගහන මොන කැලෑ පත්තර. ගයක් ගානේ කියලා කියනවා. උඹලගේ විත්තිය. දැන් එයා පින්ද රැස් කරේ පාව. අන්න ඒක නිසා දැන් කන්න දෙන්න කලින් දෙවරක් විතර සිතා බලන්න වෙලා දෙනවා. මොකද දීපුවත කනවනේ. දැන් අර අම්මලා කිව්ව කන්න දීපුවත අපා ගන්න පුළුවන්. ඉතින් මේක කොහොමද මැනගන්නේ අපි අසත්පුරුෂයෙක් දෙන්නේ හොඳ කෙනෙක්ද කියලා? මැනගන්නේ කොහොමද? ඔව් ඒක තමයි වෙලාදී අසුරු කරද්දී පන්නේ මේ ටික දවසක් යනකොට. ඔව් මුලින් හොඳයි එනකොට ආවේ තුත්තිරි ගහලා කියනකොට කිය අනේ ස්වාමීන් වහන්සේ ඉන්න තරම් නෑ හැමතැනින් එළවනවා. ඒක ඒ කියන වචනින්ම මැනගන්න එපා අපි හැමතැනින් එළවනවා නම් මේ කියන්නේ හොඳ ගෑණියෙක් වෙන්න බෑනේ. හොඳ නම් හැමතැනින් එළවයිද? ආන්න පොයින්ට් එක. එතන අල්ලගත්තේ නෑ අපි. ඒක අල්ලගත්ත නම් අද මෙහෙම වෙන්නෙත් නෑ. එන්නකොට එන්නේ hina වෙලා යනකොට යන රවාගෙනනේ. යන යකා කොරහත් බින්දගෙන යන්නේ. ආදි වශයෙන් ඔය ඉතින් අම්මලා වෙන තරම් ඉන්න ඔය දන්න කට්ටිය. ඔය කට්ටියට මෙන්න මේ පල්ලි මල්ල ප්‍රදේශය කවුද ඉන්නේ මේ දවස්වල සිල් ගන්න අපා ඉන්නවද? බදගිරියෙන් මෙහා පල්ලි මල්ල කවුරු නැහැ නේද? එහෙනම් පල්ලි මල්ලේ බස් එකෙන්වත් බහින්න එපා හොඳ. කෙලින් බදගිරියටම යන්න. ඉතින් ඒ නිසා පල්ලි මල්ලේ නැති නිසා බය විය යුතු නැහැ. දැන් පල්ලි මල්ලයට එන්න දෙන්නේ නැහැලු සිල් ගන්න. ඇයි? ඒ වෙනි පින්වන්ත කෙනෙක් එහෙ ඉන්නවා මේ දවස්වල. එයා කියනවලු උඹලා සිල් ගන්න යන්න එපා. මම උඹලට සිල් දෙන්න. උඹලට බණක් කියන්නම්. ආන්න එක වෙලා තියෙන. දැන් නොකිය මං කිව්වේ මේ කතාව මෙච්චරලා. ඒ නිසා පල්ලි මල්ලෙන් නැති නිසා මම වැඩි කියන්නේ නැහැ. හැබැයි බදගිරිය කට්ටියත් නිකන්වත් හන්දියවත් වහින්න එපා. ඔහෙලා ඔළුවත් විස බීජ වලින් පිරලා යාවි. අන්තිමට බණ භාවනා කරන්න තියෙන ආරණ්‍යෙත් නැති වෙලා යාවි. දැන් මෙහෙ සිල් ගන්න ආපු අම්මලා කිහිප දෙනෙක්ම ලනු කාලා දැන් මෙහෙන් නැති වෙන්න තත්ත්වයට ඇවිත්ලියක් තියෙනවා මේ වෙලාවේ. නමුත් ඔය කියන කල්යාණ මිත්‍රය කොච්චර කලින්ද අපි දන්නවද ඔය ගමේ? දන්නේ නැහැ නේ. ගමේ මිනිස්සු තුල එළවයිද දන්නවද? තව ටික. එතකොට එන්නේ කොහෙටද? අනේ වැඳගෙන අනේ ස්වාමීන් වහන්සේ අපි වැර
මුලා වුණා. අපි මුවා වුණා. අපිට සමා වෙන්න 15,000 බුදු වෙන්න කියාගෙන දැන් එන්නේ නැද්ද අයිමත්? ඒ එනකන් තමයි මමත් ඉන්නේ වරිල්ලා ගිහලා. මොකටද? නෑ බන කියන්නේ ඉන්නේ මම අපි කියන්නේ අපිට වැඩක් නෑ කියලා වැඩක් නෑ එන කෙනෙක් එන තරමට තමයි අපි සතුටු. කවන්නේ. දැන් වෙලා තියෙන ලනු කාලයි මේ දවස්වල. ඒ නිසා බදගිරි යන අයට තහනම් කලාපේ කුමක්ද? පල්ලේ මල්ල. පල්ලේ මල්ලේ කාන්තාව වෙනවා ඇසුරු කරන්න යනවද අදින් පස්සේ? යනවා ගියත් අඩියක් පස්සට අරන් යනවා. මොකද එන්නේ හොඳ ආරංචි නෙවෙයි. ලොකු කතා ටිකක් හදාගෙන ඉන්න කට්ටිය දැන්. ඒ වයින් ගහන වටේටම හැමතැනම මඩයි අසුචි ගෑවිලා දැන් උගුරු ටික වගේ ඉන්නේ. ඒ මඩ ගාගෙන නාගෙන නේ. නෑ පන්සලක පාන්නේ නැහැ. මෙහෙන් විහිපු වෛරස් එකක් ඒ පැත්තේ තියෙනවලු මේ දවස්වල. කොරෝනා වගේ භයානක එකක්. ළඟින් ගියොත් ඇහැක් නැති ඩයල් එකක් ඉන්නේ මේ පැත්තේ. මොකද ඩයල් එකක්. හරි ඇහුණාද? ළඟින් ගියොත් මොකද නැත්තේ? ඇහැක් නැහැ. ඒ නිසා යන්න එපා. ඔව් පල්ලේ මල්ලේ යනවාද අදින් පස්සේ? 30 යන කට්ටිය පිඹල යන. 60ට ගියොත් 80ට යනවා පල්ලේ මල්ල හන්දියෙන් ඉන්න. ඒ පැත්තෙන් එවොන් නවත්තලා වෙහෙරකවද සිල් ගන්නෙ. අනේ දන්නේ නැහැ උන්න කැලේක තමයි සිල් ගන්නේ. ඒ කියන්නේ ඒ තරම් භයානකයි කවුද? අසත්පුරුෂයා. ඒ තරම් භයානකයි. අපි මේ බොහොම සතුටින් ඉන්නේ. දැනුත් සතුටින් නෙවෙයි ඉන්නේ. කවුරු මොනවා කිව්වා? මම hina වෙලා ඉන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයාම තමයි අපි අසුරු කරන්න ඕන. අසත්පුරුෂයෙක්වත් හීනෙන්වත් අසුරු කරන්න නොලැබේවා කියලා පතන්නට ඕන. ඔය අනිත් එකද ඕනකට වඩා කරන්න හොඳ නැහැ. ඕන කෙනෙක්ට. වැඩියෙන් කරාට පස්සේ තමයි එන්නේ කෙලින්ම ඇගේ කරේම නගිනවා. කරේ නැගලා කියන පිට කහපන්. එහෙම කියනවා පිට මේ ස්ත්‍රියක් ගැන මම මේ කියන්නේ පුරුෂයෙක් ගැන නෙවෙයි. ස්ත්‍රියක්. ස්ත්‍රියාවක් ගැන කියන්නේ. තරුණ ස්ත්‍රියාවකුත් නෙවෙයි. නාකි හුටන් කෙනෙක්. ඉතින් ඒ නිසා මස් කඳුලක් ඇඟේ නැති මූණේ ලේ කඳුලක් නැති කෙනෙක්. දැකපු අය ඉන්නවා. ඒ කට්ටිය තමයි දැන් ඔලුව වනවනින්න. අපි දන්නව ඩයල් එක කියලා දැන් ඔලුව වනන්නේ. එතකොට එයා දකින්න කට්ටියක් කියනවා මේ අබ දැම්මොත් අබ පුපුරනවා. ඉතින් එහෙම කෙනෙක් තියාගත්තු ස්වාමීන් වහන්සේට ඔහොම වෙලා මදි. එහෙම තමයි කියන්නේ. ඒ මගේ දෝෂේ. මම ගෙන්නුවේ. අපේම බල්ලෝ අපිවම කනවා. ඒකයි කියන්නේ. නේද? ඌරගේ මාළු ඔය දේ උපමා හරියට මතක් වෙනවා දැන් මට. ගඟට ඉනි ගැපුවා වාගේ. වතුර ඇදලා කලේ බින්ද වාගේ කිරි කලේට තව ඕනද නැහැ? එහෙම වෙනවා. එන සතුටින් නිනා වෙලා ඉන්න කවුරු නින්දා කරත් අපහාස කරත් ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. ඒවා එනවා එහෙම තමයි. භාග්‍යවතුන් වහන්සේට ආවා. ඒකනේ මේ ඉස්සරහා ඉන්න අම්මටත් ඔය වගේ කතාවක් ඇහිලා එයා මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම එකක් එක්කෙනෙක් මට කියනවායි කියලා. ඒක දැන් මෙහි කියන්න එපා හොඳේ. දැන් අහයි කට්ටිය මොකද්ද මේ වාට කියපු කතාව පස්සෙන් එයි. ඒ කියන්නේ එහෙම කතාවක් ඇසීම පවා අභාග්‍ය සම්පන්නයි. ඒ කියන්නේ අහන කුසල් වැඩෙන්නේ නැහැ. හැබැයි එයාගේ වටිනකම තමයි හැරෙන්නත් බැලේ මට කෝල් කරලා කිව්වා. මෙන්න මෙහෙම දෙයක් කෙනෙක් කිව්වා මං කිව්වා මෙහෙම ඒක ඇත්ත වුණත් උපාසකමට වැඩක් නැහැ. ඒක නැත්ත වුණත් වැඩක් නැහැ. මොකෝ ඔහෙගේ සිල් ඔහෙ ගන්න. මගේ බණ මං සාදුකාර දෙන්න යාට. එයා විශ්වාස කරා හෝ නැත ඇහුවානේ කෙලින්ම. කිව්වනේ කියලා විසඳගත්තානේ. ඒතර ඇත්තනම් මම කියන ඔව් ඒක ඇත්තක්. ඔබතුමියට ප්‍රශ්නයක් නැහැ නේ. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා විසඳ ගන්නවා නේද? ඒ ඔය කට්ටිය මෙහෙ එන්නේ මොකටද? සිල් සමාදන් වෙන්න, බණ අහන්න. ඒකට චරිත සාතිකය ඕනද? උප්පැන්නෙත් ඕනද මගේ? බැන්දනම් කතා සාතිකෙත් ඕනද? බැන්දනම් ඕනද කියලා අහන්නේ. උපසම්පදාද කියලා උපසම්පදා සාතිකෙත් ඕනද? නෑ ඒ මුකුත් ඕනේ. අපිට විශ්වාසයක් තියෙන මේ ස්වාමීන් වහන්සේ විනයානුකූලව මහාන වෙච්ච කෙනෙක්. ඇයි අවුරුදු 16ක් මේ ගමේ ඉන්නෝනේ දැන්? මේ දැන්න පැන්න වගේ දුවල ගිහපු කෙනෙක් නෙවෙයිනේ මෙතන. හැමදාම ඉන්නවා. වලියකට වේවා, ඇමලියකට වේවා මෙහෙ එන්න ඕන කෙනෙක්. මම මෙහෙන් දුවන්නේ නැහැ. නේ? බයද? බය නැහැ දුවන්නත් අමාරුයි. බෑ දුවන්න බෑනේ අප්පා සිවුරු ඇඳගෙන. ඔව්. ඒ නිසා දැන් මේ ඉන්නේ ඇයි මෙතන ඉන්නේ හේතුව මොකද්ද මං අහන්නේ? නිවන් දකින්න ඕන නිසා නේ. අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතන ඉන්නේ ආරණ්‍යෙක ඉන්නේ ඇයි? නිවන් දකින්න ආස නිසා. නැත්තම් ගෙදර යන්න පුළුවන් නේද? ගෙදර ගියොත් කුඹුරක් කොටාගෙන ඉන්න පුළුවන්. මල්ලිත් ඉන්න කුඹුර කොටන මාත් කොටන. දෙන්නත් එක්ක කොටාගෙන ඉන්න එකනේ. අමාරුද? චුට්ටක් අමාරු තමයි. හැබැයි කොටන්න පුළුවන්. බැරි නෑනේ. එතකොට කන්න නැතුවද මහාන වෙන්නේ අපි? ඒත් නෑ. කසාද බඳින්න බැරුවද?
බැරුව නෙවෙයි ඔය ලහිප් මොකද්ද මංගලකින් කිනි දැම්ම නම් 10ක් විතර හොයා ගන්න අපුල. ඒව ඕන නිසා නෙවෙයි මෙතන ඉන්නේ. ඕනේ නැති නිසා. ඕන නම් ඕන තරම් ඉන්නව කතා කරනවා. එහෙම යන්නේ නැහැ. ඒ ඔබ සතුටු වෙන්නේ එහෙම කතා කරද්දි මේ ශානල ඒවට යොමු වෙන්නේ නැති එකනේ. යන්නේ නැති එක කොච්චර වාසනාව. අපේ පිනනේ. අපිට හොඳයි නේ ඒකනේ. නැත්නම් එක කසාදයක් හරි බැන්දන ඉවරයිනේ. එන්න දෙනවද? දැන් ඔබ කියන විදිහට කසාද බැන්දන එන්න දෙයිද? ඒ උපාසකම්ම. ඉහේ ඉඳන් පට්ට ගන්න. මොන මහානකමක්වත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා සාදුනාදෙන් පිළිගන්න ඕනි දැන් අපිට මේ වාසනාවක්. අපේ ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් හරි අපි ළඟ ඉඳීම ගැන අපි සතුටු වෙනවා. ඒ නිසා දැන් ඔය කියන ඕපදූප ගැන හරි කේලම් ගැන හරි දොස්පරස් ගැන හරි අපේ ප්‍රතිපදාව කුමක් විය යුතුද එහෙනම්? මේ කණෙන් ඇහුවා අනික් කණෙන් අහන්න නැතුවම ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේ? ඒ වගේ දේවල් අනේ නොදකින්නේ. නොදකින් නොපතා. නොදකින් නොපතා. එහෙමයි වෙන්න ඕන. අනේ මේ වගේ ගෑණියෙක් දකින්නවත් නොලැබේවා. එයා එහෙන් එනවනම් මම මෙහෙන් යනවා. එහෙමයි වෙන්න ඕන. එයා ඉස්සරහ දොරෙන් නම් මම කොයි දොරෙන්ද යන්නේ? මම පිටිපස්සේ දොරෙන් යනවා. එහෙම පාරකුත් හදන් හිටියේ ඉස්සර මම. මේ පැත්තෙන් මොන දෙන්න බැරි කට්ටිය ඉන්නවනම් අර පැත්තෙන් යන්න පුළුවන් කට්ටිය. ඒක තමයි අපේ හිත රැක ගන්න තියෙන ප්‍රතිපදාව. අසත්පුරුෂයන් නොගැලපෙන අය ඇසුරු කරන්න එපා. විහිළුවටවත්. මොකෝ ලැබෙන දෙයක් නෑ. එහෙම ලැබෙන දෙයක් නෑ අපට. ඒ නිසා අපි ඇසුරු කරන්න ඕන මෙන්න මේ සුමේදා තෙරණිය වගේ සත්පුරුෂ කාන්තාව. එහෙම ඉන්නව නැතුව නෙවෙයි. හැබැයි ඕනම කෙනෙක් පුතඥ භූමියේ ඉන්නකොට පොඩි පොඩි අතපසු වී වෙනවා. ඒවා අපි මග හැරලා දානවා. වැඩක් නෑ. අපි ගන්න ඕනේ මොකක්ද? ඒ කෙනාගේ ගුණය, ඒ කෙනාගේ සීලය, ඒ කෙනාගේ ධර්ම දැනුම, අවබෝධය, එයාගේ කරුණාවනේ. ආන්න එක තමයි ගන්න ඕනේ. දැන් උපාසකම්මගෙන් මොකක් හරි අපි හිතමු දෙනවා ස්වාමීන් දෙනකොට මොකද්ද වෙන්නේ? අත වදිනවා. අදත් වැදුනනේ කට්ටිය වැදිච්ච අය දන්නවා. ඒතර අපි හිතනවාද ඒක ස්වාමීන් වහන්සේ මගේ අත මිරිකුවාය කෙනිත්තුවාය කියලා හිතනවද නැත්නම් ඒක මොකද්ද? හත්තර දීම. හිතල වැදුනම මොකද වෙන්නේ නේද? කරන්න දෙයක් නැහැ. ඉතින් වැදිලි ඉවරනේ. දැන් සමා කරන්න පුළුවන්. ගෙවා ගන්න පුළුවන්. ඒකෙන් කිව්වේ මොකක්ද දන්නවද? ඒකට අපහැදෙන්න එපා කියලා මම කිව්වේ. දැන් අතක් වැදුනොත් එහම අනේ බුදු අම්මේ මගේ අත වැදුනෝ කියලා කෑ ගහන්න ඕනේ. නෑ, හරි. ඒක සතුටු වෙන්න ඕනෙත් නෑ. දුක් වෙන්න ඕනෙත් නෑ. එහෙම සතුටු වෙන්න ආස නැහැ. ඉතින් මානසික රෝගයක් මොකක් හරි තියෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. එහෙම අමාරුවක් මොකුත් නැහැනේ අපිට කාටවත්. ඒක නිසා ඒව ගණන් ගන්න නැහැ කියලා මම මේ කිව්වේ. ඒක මේ දෝෂයක් නොවේ. දැන් ස්වාමීන් වහන්සේ තරහ ගිහපු වෙලාවක මේ දායකයෝ එනවා කවුරු හරි. ඔන්න බලන්නකො ඊළඟ උදාහරණය දරුණු එකක්. ඒ හාමුදුරුවන්ට පිස්සුවදිලා වගේ හැරමිටි අරගෙන අපේ පස්සෙන් පන්නනවා. අපි ආවේ වරක් ගෙඩියක් පූජා කරන්න වගේ වැඩකට. මේ අම්මා එහෙම පූජා කරේ. වරක ගෙඩිය ඔළුව තියන් එයා දුවනවා දැන්. මොකද දුවන්නේ? අර හාමුදුරුවන්ට පිස්සුවදිලා ගහන්න පැන්නවා. දැන් අප හැදෙනවද? බෑ අප හැදෙන්නේ. ඇයි මේ හාමුදුරුවන්ගේ එක පිට කිපිලා. එක මද කිපිලා. එක පිස්සු තද වෙලා. සමහර ඔය අගෝස්තු මාසෙට පිස්සු හැදෙන විස්තරයක් තියෙනවනේ කට්ටියට. ඒ ඉන්ද්‍රාලෝක සායනතර මේ දවස්වල ටිකක් පිස්සු. ඒ නිසා තමයි ඔය හැරමිටිය උස්සගෙන අපේ පස්සේ එලවගෙන හරි. දැන් එතකොටත් අප හැදෙන්නේ නැහැ කියන හොඳ ශ්‍රද්ධාවන්තද නැද්ද? අන්න දායකයෝ. ආයෙත් එන වරක් ගෙඩිය අරගෙන ඇයි? ගිය පාරට අවුල හොඳ නැහැනේ මේ මාසෙ එනකොට ටිකක් අඩු වෙලා ඒ වරක් ගෙඩිය නරක් වුණා. අලුත් එකක් කඩන් මං කිව්වා දැන් ගිය මාසෙ ගෙනාපු එක මේ මාසෙ එනකන් තියෙන්නේ නැහනේ උස්සන්නේ මේකයි කිව්වේ. දැන් බය වෙලා ඉන්න වරක් ගෙඩිය වැළඳුවේ නැද්ද දන්නේ නැහැ කියලා බය වෙලා. ඔව් වැළඳුවා හොඳින් වැළඳුවා හොඳින් පින් දීලා වැළඳුවා. සාදු කියලා අනුමෝදන් වෙනවා. ඔන්න දාන ලැබුණා දූරියන් දාන්නේ. සාදු කියන. ඇයි මේවා ලැබෙන අඩුයිනේ. ගඳයි කියලා සමහර අය ගේන්නෙත් නැහැ. මොනවද? දූරියන්. ඊට පස්සේ දවසේ වරක දාන්නේ. මෙන්න ඉන්න මේ අදාළ තැනත් අල්ලගන්න. එයා තමයි අනුග්‍රහ කළේ. අනුමෝදන් වෙන්නේ. ගෙඩිය එවා ගන්න බැරුව දඟල හිටියා. එහෙ අම්මන්තර ගෙඩිය දින අපි මෙහෙ. තැපැලෙන් එවන්නත් විදියක් නැහැ. පස්සේ සමන්නුපාස මහත්තයා පයින් ගිහිල්ලා අර ගෙඩිය කරේ තියන් ආවා. මොකද්ද? වරක පූජාව. සාදු කරන ලේසි නෑ හොඳේ. වරක පූජාව. පළතුරු පූජා. ලැබෙන්නේ නැති පළතුරු පූජා කරන්න ඕනේ. ඒව ලැබෙනකොට මහත්ඵලයි මහානිසංසයි ඊට පස්සේ නිවන් දකින්න පොයක හේතු වෙච්ච තැන් තියෙනවා. පළතුරු පූජාවෙන් නිවන් දැකපු ස්වාමීන් වහන්සේලා මේ ශාසනේ ඉන්නවා. එන ඒ ටිකත් කිව්වේ මොකද? ඇතිදා නැතිදා හැමදා
අපේ පැහැදීම වෙනස් කරගන්න හොඳ නැහැ. දැන් මේ වෙලාවේ තෙල් නැති වෙන්න පුළුවන්. කන නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ශ්‍රද්ධාව නැති කරගන්න ඕන. ජීවත් වෙන අමාරුයි තමයි. ඒකට ස්වාමීන් වහන්සේ පළිද. දාරන්නේ පළිද නේ? නැහනේ. දෙන්න බැරි නම් කියනවා කතා කරලා අනේ ස්වාමීන් වහන්සේ මේ වර්ෂේ නම් දන් දිය නොහැකි. ලබන වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙමි. වෙමු. අපි නිසා. හරි වැරදුනා. අපි නම් වෙමු. මම නම් වෙමි. ඒතර අපි තරහක් නැහැ. ඔහෙලා තරහක් නෑ. ඔහෙලට සිල් ගන්න එන්නත් පුළුවන්. මුනිච්ච වෙන්නත්. නැත්නම් කතා නොකර මගේ ඇරියොත් ආයෙ සිල් ගන්න එන්න වෙන්නේ නැහැ. බණ අහන්න වෙන්නේ නෑ. එහෙනම් සත්පුරුෂයාගේ දර්ශනයම ලැබේවා. සත්පුරුෂයාගේ කතා බහම අහන්න ලැබේවා. ඒක කනට මීපැණි වක් කරනවා වගේ. අර අසත්පුරුෂයාගේ ගඳයි. ඒ ගඳ නොලැබේවා. ළඟින් ගියත් ඇහැක් නැති අය දකින්නවත් නොලැබේවා. එතකොට සුමේදා තෙරණිය දැන් එයාගේ කතාව කියන එතුමියගේ සිල්වත් වූ විසිතුරු ධර්ම කතා ඇති බහුශ්‍රතෝ බුදුසසුනේ හික්මුණු සුමේදා මව්පියන් කරා එළඹ ඒ දෙන්නට මෙහෙම කියනවා. අම්මා ගාවට තාත්තා ගාවට මේ තරුණියක් මම වටපිටාව කියන්නම් අවුරුදු 25ක හොයිට අඩු වෙන්න ඕනේ. ඒ කාලේ 16 නුත් බඳිනවනේ 16 වෙන්නත් පුළුවන්. වයස නැහැ. කොහොම හරි බැඳලා නැහැ. දැන් බඳින්න ඉන්න කෙනෙක් මෙයා. හරිද? තේරුණාද? මනමාලයකුත් ඉන්නෝ දැන්. මේ කතාව වෙන අතරේ මනමාලය මගුල් පෙරහැරෙන් එනවා කැන්දගෙන යන්න. ආන්නේ අතරේ තමයි මේ සුමේදා කියන දියණිය දර රජකුමාරිකාව මව්පියන් වෙත ගිහින් මෙහෙම කියනවා. දැන් කියන්නේ සුමේදා දියණිය මව්පියන්ට. හොඳට අහගන්නද මේ තියෙන විදිහටම කියනවා. මේකේ තුමියගේ වචනමයි. මම නිවනේහි ඇලුම් ඇති වෙමි. තේරුණාද? නිවනේ ඇල්ලගෙන ඉන්නේ. නිවනට ඇලුම් කරනවා. දෙව්ලොවද භවගත වූද සියල්ල අසාශ්වතයි. ආස්වාද රහිතයි. ස්ථිර නැහැ කියන එක අසාශ්වතයි කියන්නේ. ස්ථිර නැහැ. දෙව්ලොව ස්ථිරත් නැහැ. කාම ලෝක ස්ථිරත්. මානසික කාම ගැන කියනු කිම? කිම කියන එක තේරුන්නේ නැහැ. ඊටු ටික තේරුණාද? කිම තේරුණා? එදත් ඔය කියලා පටලගත්තා. කිම කියන්නේ කියනු කවරේදනේ? කියන්න දෙයක්ද? දැන් දිව්‍ය ලෝකෙදි ස්ථිර නැත්නම් මනුෂ්‍ය ලෝක ගැන කවර කතා? දැන් ඉන්නේ කොහෙද අය? මනුෂ්‍ය ලෝකෙ එහෙම කිව්වේ. දිව්‍ය ලෝකෙත් අස්ථිර නම් මනුෂ්‍ය ලෝක ගැන. දැන් එනකොට හොඳ නෑ නේ. මේ කතාවෙන් පේන අම්මා තාත්තටත් දැනෙන නිකන් සොහොන් ලකුණු තමයි පහළ වෙගෙන ඉන්නේ දැන්. මගුල් ලකුණු තමයි යාලා හිතන් හිටියේ. එන්නේ මොනවද? අවමගුල් ලකුණු. නැත්නම් සොහොන් ලකුණු එන්නේ යන්නේ. මොකෝ කියන්නේම අනිත්‍ය ගැන. අනිත්‍ය කියන්නේම හොඳ නැහැ. එක සාන්නාස කෙනෙක් බණකට කිව්වා මේ උන්වහන්සේ උදේ බණකට කෝල අනිත්‍ය ගැන. ඒක උපාසක මහත්තයෙක් කෝල් කළා මේ කෝල හාමුදුරුවනේ කාලා කන්නිකමට උදේට අනිත්‍ය ගැන බණ කියන්න එපා. ඔක ඒක දවල්ට කියන්න. ඒ සායනදී ඉනාවි කියනවා අයියෝ මේ බණ කියන්න වෙලාවක් නැහැ. හරිද අපි මොන වෙලාවෙ බණ කිව්වා ටීවී එකෙන් ප්‍රචාරය කරන්න එක වෙලාවද ඊයේ රෑටත් ගිහින් තුමන බණ. අපි දන්නේ යන වෙලාවක්. ඉතින් රෑ 12ට නැගිට්ටත් බණ යනවා. මොනව කරන්නේ? ඉතින් එයාගොල්ලෝ උදේ පාන්දර අයි කාලකන්නිකමට අනිත්‍ය කියන්නේ. ඔච්චර සුන්දර වචනයක්ද මොකද්ද? අනිත්‍ය කියන්නේ නේද? ඇත්තනේ කියලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මිනිස්සු ඔක්කොම එක වගේ නෙවෙයි. කෙනෙක් ධර්මයට කැමති වෙන්න පුළුවන්. තව කෙනෙක් අකමැති. කෙනෙක් භාවනාවට කැමති වෙන්න පුළුවන්. තව කෙනෙක් අකමැති. අපි කියන ඒවා හැමෝටම දිරවන්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන් මං කියන ඒවා. නේ? දිරවන කට්ටිය තමයි මං නැවත කියලා මේ ඉන්නේ. අද මාපුවා ඉන්නවනම් ලබන පොයට නෑවිත් ඉඳී. ඒක මං දන්නේ නෑ. මම දැන් හිතන්නේ පොය දෙක තුනක තිස්සෙන කට්ටියත් මට පෙනී යනවා මේ වෙලාව. කියන්නේ දිරවලා තියෙන්නේ දැන්. හොඳට ඇඟට අල්ලලා තියෙනවා මේවා. අල්ලපු නිසා තමයි මේ දුර බලන්නේ නැතුව කඩාගෙන බිඳගෙන එන්නේ මේ. හරිද? ඒක ඒ වගේ තමයි මෙතුමිය කියන වචන දැන් එකපාරටම මව්පියන්ට ප්‍රියද? නෑ. මොකද කෙලින්ම කිව්වේ අසාස්වතයි. ස්ථිර නෑ. මනුස්ස ලෝකෙ කිම කියන්න දෙයක්වත් නෑ. ඒකත් අනිත්‍යයි. තුච්ඡයි. අල්පාස්වාදයි උවදුරු බොහෝයි. අප්පාසාදෝ දුකා කාමා. ආස්වාද නැත්තේද? තිබේ. කොපම නැත්තේද? ටිකයි. ආදීන. එත්ත බිහියෝ බහුලයි. ආදීනව ගොඩායි. ආස්වාද ටිකයි. දැන් වසන්ත මහත්තයා ආස්වාද ටික වුණාට මොකද කියන්නේ? අතහරිනවද නැද්ද?
ගෙදර. අතාරින්න බෑ මොකද ඒකේ ආස්වාද පොඩ්ඩ හරි තියෙන එකට තමයි අපි ආස. අපි ආදීනව ගැන හිතන්න කැමති නෑ. දැන් මේ පහුගිය මාස දෙක තුනේ වින්දේ මොනවද? ආදීනවනේ. ඔය කාමයාගේ ආදීනව කසාද බැඳලා හිටියා. ළමයි හිටියා. ඒ නිසා තෙල් පොලිමේ ඉන්න වුණා. අපිට තෙල් තිබුණත් එකයි නැතත් එකයි අපිට ගමනක් යන්න වුණා නම් තෙල් මතක් වෙයි. එතකොට තෙල් නෑ. ඉතින් කරන්න දෙයක් නෑ. ආමුදුනේ බහදලා කොහොමත් ආත්මාර්ථකාමීන්. අපි දැන් තෙල් දෙන්නෙත් ඔය යන ගමනක් පයින් වැඩන එකයි ඇත්තේ. කරන්න දෙයක් නෑ. නමුත් හොඳ වෙලාවට අපිට අමුදරුව නැති නිසා පෝෂණය කරන්න අපිට පාඩු ඉන්නත් පුළුවන්. මොකද බයික් කාර්යයන් පෝලිං වල ඉන්න අවශ්‍ය උනේ නැති නිසා. දැන් පේනවා පොඩි ආස්වාද නිසා කොච්චර ආදීනයක් ඔය කට්ටිය විඳිනවද දැන්? දැන් ඇති සැපකුත් නෑනේ. දැන් 60 පෑන්නට පස්සේ සැපද? ආච්චිලා කියන්නේ බය නැත. සැපක් තියෙයි මොකක් හරි ගෙදර. නෑ. එකම දේ මුණුපුරෙක් හිටියොත් ඊයන්ක මූණ අල්ලලා පොඩ්ඩක් හොල්ලන්න පුළුවන්. නේ? උරුතල කරන්න පුළුවන්. වඩන්න පුළුවන්. ඒක තමයි සැපකට තියෙන්නේ. නැත්නම් බැලුව කායිකව නම් ඇති සැප. කොන්ද නැමුවොත් දිගාරින්න බෑ. දිගෑරියොත් නවන්න බෑ. තුනටි එකක්කුන් අන්දිපත්තුදා ඕන තරම් ලෙඩ වොන්නම් ඔබ වහන්සේට එන්න අපි දෙන්න. ලෙඩ වාට්ටු. ඔව් වාත. වාත අමාරුවක් තියෙනවා. එකක් තියෙනවා වාතය වගේ තමයි. එතකොට ආශ්වාස තිබුණා කියලා අපි යෝජනා කරන ඔබට කොයි කාලෙද? 18න් 20න් වගේ කසාද වෙන දවස් සමයේ එහෙම පුදුම ආදරයක් තිබුණේ. ඒ කියන්නේ තනියෙන් ලිඳට වච්චන්න දුන්නේ නැහනේ මහත්තයානේ. මම නෝන්ලගෙන ලිඳට ගියත් පස්සෙන් එනවා. ඇයි? ආශ්වාද බහුලයි. දැක්කත් බලන් ඉන්න හිතෙනවා. දැන් දැක්කොත් රෑදලාට ඔල්මනකට මාව හසු වුණා වගේ දතුත් නැහැ අප්පා hina විරිත්තුවා බය වෙනවා. යකාගේ දත් හතරනේ දී. ඔව් hina වෙලා දැන් මගෙන් දත් ගැලවුණොත් තමයි වැඩේ දෙන්නේ. ඉතින් ඒක තමයි. එතකොට කවුරුත් දැන් පස්සෙන් ඉදරෙනවලු. ඔය දියබරියෙක් වගේ එයි. කබර ගොයා එයි. නමුත් මහත්ය පස්සෙන් එන්නේ. සමුසෙට ඕන ලිදේ කියලා වතුර ගන්න බැර නම් ලිදේ පනිනවා මටම. එන්නේ නැහැ. ඇයි ආස්වාද දැන් ඉවරයි. දැන් මොනවද ආදීනව. දැන් තියෙන ආදීන ඇස් වලින් කබ ගලනවා. ඇස් වල සුදමතු වෙලා ඇස් පේන්නේ. කණ්ණාඩි එක නෙවෙයි දෙක දැම්මත් පේන්නේ. සමහරවිට දැම්මට වැඩකුත් නැහැ කාච. ඇස් පේන්නෙම නැහැ. කන වැල අල්ලන්න කෙනෙක් ඕන. ඊට පස්සේ අඩිය දිවුවොත් ගිහිල්ලා වෙන තැනක පිහිටන්න. ඊට පස්සේ සමහරට බාත් රූම් යන්නේ වෙන රූම් එකකට යවෙන්නේ. ඊපස්සේ කොන්ද කඩාගෙන එළියට එනවා බාත් රූම් යන්න ගියේ කොන්ද නැහැ. ඇයි වැටිලා. ඔව් පත බෑවුණා ඒක ඇතුළේ. ඇයි අල්ලන්න කෙනෙක් අල්ල ගන්න හිටපු මිනිස්සයත් එක්කෝ නැහැ මැරිලා. එක්කෝ නැහැ ගෙදර නැහැ. දැන් පේනවා නිකන් චුට්ටක් මම මේ කිව්වේ. ගොඩක් කියන්නේ ඔයලට මේ එපා වෙලා දුවනවා. මං චුට්ටයි කිව්වේ. අර අච්චර ආසාවෙන් කසාද බැඳලා පෝරු නැගලා මුදුමාරු කරපු අපිටමනේ මෙහෙම කරේ. ඈ එදා කොහොම කිව්වේ ගෙන්නම් කිරි දෙන්නම් පැණි දෙන්නම් හඳෙන් හාල් ගේන්නම්. දැන් ඒ මොනවක් කතා තියෙනවද? දැන් මොකුත් නැහැ. දැන් උන්නද මලාද කියලාවත් හොයන්නේවත් දන්නේවත් නැහැ. සාදුකාරයක් දෙන්න ඔහෙලට වෙච්ච එකට මට නෙවෙයි. මට නෑ මාව ගැන හොයන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. පුදුම සැලකිල්ලක් තියෙන. ඇයි පැවිදි වෙච්ච නිසා. හොඳට බණ කියන නිසා. ප්‍රියමනාප නිසානේ. ප්‍රිය වෙන්නත් එපා. ප්‍රියෝච කරුභාවණීය වෙන්න එපා. නිකන් කාලකන්නිකමට මොනෙල්ලන් ඉන්න හාමුදුරු කෙනෙක් වුණා නම් එන්නේ නැහැ බලන්නවා. ඒ හාමුදුරු hina වුණත් ඇති බඩ පිරනවා කියලා එනවා hina බලන්න. ඉතින් මමත් hina වෙලා ඉන්නවනේ. මොකද සමහර අම්මලගෙන hinaව තමයි ලස්සන ස්වාමීන් වහන්සේ. එහෙනම් මම hina වෙලාම ඉන්නම් කොහෙත් එක්ක. ඇයි එයාට ලස්සන මොකද්ද? බන නෙවෙයි. hina වෙනවා. දැන් hina වෙලා දැන් හරි ප්‍රශ්නේ වසී වෙලා ඉන්නේ මොකේද? hinaවට කතාවට දැන් සින්දුවක්ම තියෙනවනේ ඔකට. hinaවෙන් හෝ කතාවෙන් බෑ. එහෙම කිව්වද රැවටෙනවා මට. ඔය hina වුණා වගේ තමයි බයින්න ගත්තම. ඒක නිසා ඒවට අහු වෙන්න එපා. කොහොම හරි භික්ෂුවක් වශයෙන් වාසියක් තියෙනවා ආදීනව ටිකක් අඩුයි ඉල්ලුම වැඩිනේ. ඒත් ඔය ටික වයස යනකම් තමයි ඊට පස්සෙත් නෑ ඉතින්. නමුත් හොඳට සිල්වත් ගුණවත් ධර්මදරව හිටියොත් වයසට ගියයි කියලා නෑ කරේ තියාගෙන යන්න. කොහෙ තියන්ද යන්නේ? අර වැඩ ඉන්න අරිය ධම්ම ලොකු සයන්ස් බලන්න ෆොටෝ එක. උන්වහන්සේ සමහර කඳු තියෙන ආරණ වලට වැඩියම නගින්න බෑ අන්තිම කාලේ. මහතයි ගොඩක්. පුටුවක් හදලා ලී දෙකක් හයි කරගෙන ගෝලියෝ 20ක් විතර මේ සානස උස්සන් යනවා. උඩින් යන්නේ.
දැන් අභිඥාව ඕනේ උඩින් යන්න. හොඳ ගෝලියෝ ටිකක් හදාගත්තා නම් කරේ තියන් යනවා. ඇයි ඒ? සිල්වත් නිසා. ගුණවත් නිසා. ඒක ගෙදර හිටියනම් කරයිද ළමයි? නෑ, බඩ ගාගෙන යන්න වෙන්නේ නා. ළමයිගේ පස්සෙන්. බඩ ගන්නවත් බැරි වෙනවා. එන්නේ නෑ. තල්ලු කරලා දාන කොයිටද? නේද? ඒක තමයි කළ ගුණ සැලකීම. එහෙනම් දෙක වෙනස් නේ. කොහෙද ආදීනව බහුල? ඔබ ඉන්න ගිහි ගෙදර. ආදීනව අඩුයි පැවිදි ජීවිතේ. දැන් සුමේදාත් මේ කුමාරිකාව යන්නේ වහෙන් වර ඒක තමයි මේ යන්නේ එතෙන්ට යන්නේ. මේක දුකයි නම් මොකක් හරි සපක් ඇතිනේ. ඒ ගැන කියයි අපිට ආන් එමු. බාලයෝ යම් කාමයක් මුලා වෙලා ඉන්නවද ඒ කාමයෝ කටුකයි. ආසි විස බඳුයි. සර්ප විසක් වගේ. ආසි විස කියනවා සර්ප විසක් වගේ. බාලයෝ නිරේ පීටියා වූ බොහෝ කල් දුක් විඳිනවලු. දැන් අර පොඩි කාමයේ විඳින කියලා පව් කරනවනේ මේ කට්ටිය. පස්පව්ම කරන්නේ නෝනේ ඉදරදී. කරලා කොහෙද යන්නේ මරුණා. නිරේ ගිහිල්ලා බොහෝ කල් දුක් විඳින. සුළු කාමයේ සැපක් තියෙන පොඩ්ඩක් ආදීන බහුලයික එකාතකින් ගත්තොත් නිරේ ගියාම പ്രേත ලෝකෙ ගියාම බොහෝ දුක් විඳින්න වීමත් ආදීනව. ඒකත් කියලා දුන්නා. කවුද? සුමේදා කුමාරිකාව. තාම කුමාරිකාව. පව්කම් ඇති පාප බුද්ධිය ඇති ඔහු හැම කල්ලි කයෙන් වචනේ මනසින් අසංවරව නිරේහි ඉපද ශෝක කරයි. දැන් පව්කම් කරන පාපී බුද්ධි තියෙන අසංවර මේ කෙනා හැමදාම නිරේහි ඉපදිලා ශෝක කරනවලු. දුෂ්ප්‍රඥ වූ මෝඩ කෙනා, දුෂ්ප්‍රඥ කියන්නේ මෝඩ කෙනා. ආත්ම හිතේ තමන්ගේ ගැන හිතන්නේ නැතුව, ඒ කියන්නේ තමන්ගේ හිතන ගැන හිතනවා කියන්නේ තමන් කන බොන එක ගැන නෙමෙයි මේ කියන්නේ. තමන් නිවන් දකින්න එක ගැන, සුගතියට යන එක ගැන හිතන්නේ නැති කෙනා. දුක්ඛ සමුදය නැත්තම් තණ්හාවෙන් සසරට ඇලිලා සංසාර ගමන දුක් කර ගන්නවා. දුර කර ගන්නවා. ආර්යයන් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය දේශනකොට අහන්නේ අවබෝධ කරගන්නේ කවුද අහන්නේ නැත්තේ? මෝඩයා. බණ අහන්නේ නැත්තේ කවුද? මෝඩයෝ. බණ අහන්නේ කවුද? ටිකක් මෝඩයෝ. ගොඩක් මෝඩ නැහැ, ටිකක් මෝඩයි. චුට්ටක් විතර මොලේ පොඩ්ඩක් තියෙනවා. ඒකයි බණ අහන්නේ. ඔක්කොම මොලේ පෑදුනා නම් මෙහෙම ඉන්නේ නැහනේ තාම. එහෙනම් රහත් වෙලානේ නේද? තාම චුට්ටක් මෝඩකම තියෙනවා යටින්. නමුත් දැන් අර ආරන්ට ආපු දවස් උදේ ඉඳන් හවස වෙනකම් මතුවෙන්නේ මොකක්ද? අර මෝඩකම යට යනවා. ප්‍රඥාව හයෙන් පස්සේ ප්‍රඥාව යට යනවා. පාරට බහිනකොට මෝඩකම හිස මුදුනට ගහනවා. ඔලුවට ගහනවා කියන්නේ. ආන්න එක ගහනවා. මොකක්ද ඔලුවට ගහන්නේ? මෝඩකම. ඒක එනවා. දැන් මෙහෙදි පැය කීයක් බණ ඇහුවයි? ගිය පොයට 6ක් 7ක්වත් ඇහුවනේ. ගෙදර ගියාම පැය කීයක් අහනවයි? අහන කියන්නේ රේඩියෝ එක දාලා තියෙන මම දන්නවා. දවල් පැය 24ම වැඩ ඒක නිවන් දාගෙන රේඩියෝ එක. ඒ තරම් බණ ඇහෙන රේඩියෝ එකට. හැබැයි අපි අහන්නේ නේද? අපිට වැඩ තියෙනවා. ආන්න ඒකයි මගේ. දැන් වැඩ තිබුණත් එකයි නැතත් එකයි ස්වාමීන් වහන්සේ ධර්මාසනෙන් බහිනතුරු අපට සිද්ධ වෙනවා අහන් ඉන්න. බැරිම නම් අර ඉන්න ඈත උපාසකම්මනේ මට පේනවා පොඩ්ඩක් hina වෙන්න බලන්න. එයා වගේ හිටගෙන හරි ඉන්න ඕනේ ගිහිල්ලා. දැන් ඉන්න බැරි නම් මොකද කරන්නේ? දාලා යන්න බෑනේ. ඇහෙන මානේ දැන් ස්පීකරේ කන ගාම එයාගේ තියෙන හොඳට ඇහෙන යාට. හරි ඒ වගේ උත්සාහ කරනවනේ දැන් කොහොම හරි දාලා යන්නේ නැහැ. ගෙදරදී නම් දමල ගහලා යනවා. අහගෙන ඉන්නේ නැහැ. ඇයි? කවුරුත් බලන්න කෙනෙක් නෑ. එහෙනම් අද තමයි ප්‍රඥාව අවදින දවස. එහෙනම් මෝඩයට චතුරාර්ය සත්‍ය කියනකොට ඒ වහන්නේ. එයා ඒ වහන්නෙත් නෑ, අවබෝධ කරගන්නත් බෑනේ. ඉතින් අහන්න නැතුව අවබෝධ වෙන්නේ නෑ. මෑණියනි යම් කෙනෙක් භවය පතද්ද දෙවියන් කෙරෙහි උපත කැමති වේද? බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් දේශනා කරන ලද සිව්සස් නොදන්නාහු ඊතා බොහෝ වේ. ඒ කියන්නේ යම් කෙනෙක් දෙව්ලොව පතපත ඉන්නවා කියන්නේ එයාත් චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක්ද? එහෙත් දුකයි. ඇයි දාලා යන්නේ එතනත්? දැන් ලොකු සැපක් ලැබෙනවා. තියෙනකන් සැපයි. දාලා යනකොට කොහොමද තත්ත්වය? සැප ලොකු වෙන තරමට දුක දැන් ඊයේ පෙරේද 9 වෙනිදා දැක්කයි තත්ත්වය. ලොකු සැපක් තිබුණා. මොන මන්දිරේ? ජනාධිපති රාජ මන්දිරේ. දැන් කවුද ඒක රජ කරන්නේ? කොල්ල කුරුට්ටෝ උන් ගිහිල්ලා සෙල්ෆි ගහනවා නැඳේ ඉඳන්. අර අච්චර රත්තරන් කොමඩ් එකේ ගිහිල්ලා මේ කාලකන්ණි කොල්ලෝ තමයි වාඩිලා ඉන්නේ. උන්ට පුළුවන් ඔය වාඩි වෙන්න. රජ පින තියෙන්නේ රජ වෙන්න. දැන් රජ වෙන්න පින ඕනේ නැහැ කට්ටිය. මොකද කරේ? ගිහිල්ලා පැන්න එතෙන්ට.
දැන් ස්විමින් පූල් එකේ නානවා. ඒක හැඩි කරනවා. දන්නේ නැහැ නාන්න. ඒවයි නාන හැටිවත් දන්නේ නැහැ. ඇයි ඉතින් පිනක් තියෙන්නේ බෑ ඒව ගිනින්නත්. ගිහිල්ලා දන්නේ නැති කට්ටිය කියලා මොකද කරලා තියෙන්නේ? ඔව් වදලි පියා වුණා වගේ තමයි වඳුරට. නමුත් මම කිව්වේ මොකද්ද? අර තිබිච්ච ලොකු සැප දෙන නෑ අද බෑ 13 දෙන්නම් කුලියු. ඇයි ඒ? දවස් 4ක් හරි සැප විඳින්න බෑ. ඒ කියන්නේ වැඩි වුණාම සැප දාලා යනකොට පුදුම විදියට දුකයි. සමහර අයට පපුවේ අමාරු පවා හැදෙනවා. දෙවියන්ට දාඩිය දාන. කිහිලි වලින් දාඩිය දාන බයට. ඇයි මේ මහා සැප අපිට ඒකයි මේ සුමේදා කුමාරිකාව සිහි කරන්නේ මේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පතන එකත් ධර්මයේ දන්නේ නැති කෙනෙක්ගේ වැඩක්. දිව්‍ය ලෝකෙ යන එක වෙනම එකක්. පතන එකයි ප්‍රශ්නේ කියන්නේ. හොඳේ. ඒතර පැතුවොත් දුක තමයි වතලා තියෙන්නේ. නිවන් දකින්නකම් කොහේ හරි ඉපදෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. එතකොට සාප කරන්නේ දිව්‍ය ලෝකෙපයි කියලා. යන්න එපා. යනවා. හැබැයි පතනවයි කියන එකේ වෙනසක් තියෙනවා. පින් කරලා දිව්‍ය ලෝකෙ විතරක් පැතුවොත් එයා නිවන් දකින්නේ නැහැ. කොහෙද යන්නේ? දිව්‍ය ලෝකයයි. හැබැයි අවදාහරි චුත වෙන්න සිද්ධ වෙනවා. සියලු භවයේ අනිත්‍ය කල්ලි දෙවියන් කෙරෙහි උපතද අනිත්‍යමයි. සියලු භවයම අනිත්‍ය නම් දිව්‍ය ලෝක විතර අනිත්‍ය වෙනවද? දිව්‍ය ලෝකෙත් අනිත්‍යයි. ඉතින් බාලයෝ නැවත නැවත ඉපදීම පිළිබඳව බය වෙන්නේ. ඇයි මොඩේ මොකද කරන්නේ? උන්ට තේරෙන්නේ නැහැ මේ ඉපදෙනවයි කියන එක දුකක් කියලා. එයාලා නැවත නැවත ඉපදීමම ප්‍රාර්ථනා කරනවා. දැන් ලංකාව වටේ ගිහිල්ලා ඇහුවොත් ඔය කට්ටිය කොයි ලෝකෙද ඉපදෙන්න කැමති කියලා කොහෙද කැමති සාමා? දිව්‍ය ලෝක යන්න ඕන කෙනෙක් කැමති නේ. නම් යන්නේ කොහෙද? සාදුකාරයක් දෙමු කවුරුත්. යන්නේ කොහෙද වැඩි? නිරේ. නිරේ යනවා, පෙරේත ලෝක යනවා, තිරිසන් ලෝකේ යනවා. ආයේ මිනිස්සෙක්වත් වෙන්න ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. නමුත් පතන්නේ කොහොමද? දිව්‍ය ලෝකෙම යන්න ලැබේවා. දිව්‍යාංගනාවන්ම ලැබේවා. එකක් දෙකනේ 500ක් ලැබේවා. 1000ක් ලැබේවා. දැන් මේ පතන්නේ මොකද්ද යා? දුක. නරකයි කියලා නෙවෙයි මේ සුමේදා තෙරණ මේ කුමාරිකා මතක් කරන්නේ. ඒක දුකයි. පතන්න ඕනේ නැහැ. ගියොත් බාර ගන්න. ඒක මොන නිරේ නෙවෙයි යන්නේ දිව්‍ය ලෝකෙනේ. නේද? නන්දනවනේ යන්නේ. නේද? නන්දනවනේ යන්නේ. ගිහලා නාන්න පුළුවන්. දිය කෙලික ස්විමින් පූල් වගේ වහිත් තියෙනවා. ගිහින් නා ගන්න පුළුවන්. මල් නෙලන්න පුළුවන්. නන්දනවනේ උයන් කෙලි කරන්න පුළුවන්. ක්‍රීඩා. ඒවා තියෙන ඔක්කොම. ඒවා මේ නිඳා කරන්නේ නෙවෙයි මේ සුමේදා කුමාරිකා මතක් කරන්නේ ඉපතක් පතනවා කියන්නේ දුක. පතන්න ඕනේ නැහැ. මොකද මේ කුමාරිකාවට වාසනා පින මහිමය තිබුණා නැවත නූපදීන්නට. ඒක එතුමිය මෙච්චර සරබණක් අපිට කියලා තියෙනවා. ඒ නිසා මේ උපාසක උපාසිකාව බය වෙන්න එපා. ඔය කට්ටිය දිව්‍ය ලෝක නොයා ඉන්නේ නැහැ පින් කළොත් යනවා. නමුත් මේ කුමාරිකාවගේ හිතේ තිබිච්ච වීරිය තමයි අපිට මේකෙන් පේන්නේ. යා කොහෙවත් ඉපදෙන්න කැමති කෙනෙක් නෙමෙයි. දැනුත් සමහර කුමාරිකාවෝ ඉන්න එහෙම කියනවා. නමුත් අපි අනුමෝදන් වෙනවා. හැබැයි කියන්න බෑ ඉපදේද නැද්ද කියලා අපි දන්නේ නෑ. සමහර අය අපිට සෝවන්නනේ බැරිද? මං කෝ පෑයම් කළොත් පුළුවනි. බැරි නෑ. බැරි දෙයක් නෑනේ. අඳරක් ගිය රටකනේ ලෝකෙකනේ අපි ඉන්නේ. නේද? අඟහරු මතට යාන ආපු ලෝකෙකනේ අපි ඉන්නේ. එච්චර අමාරුද සෝවන් වෙන්නේ? ඌ අමාරුයි තමයි. ඊටත් වඩා අමාරුයි. හැබැයි වැඩේ කරන්න බැරි නෑ. පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ බැරි නම් අපිට කියනවද සෝවන් වෙන්නේ කියලා? එහෙනම් මොකද්ද කරන්නේ? වෑයම් කළ යුතුයි. දැන් කෙනෙක් ගඟේ මූදේ වැටෙනවා. එයා නිකන් අතපය බැඳන් හිටියොත් එයාට මොකද්ද වෙන්න තියෙන්නේ? ගිලිලා මැරෙනවා. එයා ජීවත් වෙන්න ආස කෙනෙක් නම් මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන්? වෑයම් කරනවා, පීනනවා. නැත්තම් කොටයක් අල්ලගෙන අතින් පයින් වෑයම් කරලා එතර වෙනවා. නේද? එහෙමනේ කරන්නේ. එහෙනම් උත්සාහ කළ යුතුද නැද්ද? උත්සාහ කළ යුතුයි. නැත්තම් අපිට ඔරුවක් හම් වෙන අපි හිතන ඕන දිශාවකට ඵල කියලා නිදා ගන්න. අපි දන්න කොයි රටට යයිද කියලා. අපිට යන්න ඕන දිවයිනට යන්න නම් අපි අනිවාර්යෙන් ඒ දිශාවට විරුද්ධව හබල් ගන්න ඕන. කොහොමද හබල් ගන්නේ? විරුද්ධ දිශාවට. හරවන්නෙත් එහෙමනේ දැකලා තියෙද්ද නැහැ. අපි ළඟදී නම් දැක්ක එක. අත් දැක්ක ගිහිල්ලා ඔරුවෙත් ගියා ටිකක්. ඒ යනකොට තේරෙනවා වෑයම් නොකළොත් මේක ඉබේ යන්නේ නැහැ. යන්නේ කොයි දිශාවටද? නැත්නම් ඉබේ යනවා. උලන් නමන දිශාවට. කවුද මකරකට යනවද කියලා. නේද? ඒ නිසා නිකන් හිටියොත් වේද සිද්ධ වේද මේ නිවන? නෑ. ඒ නිසා දිවා රෑ
මහන්සි වෙන්න ඕන. උදේ පාන්දර අවදි වෙන්න. දැන් මෙහි එන අයට තියෙන වැඩ මම මේ කියන්නේ. පහට ඇවිල්ලා බුද්ධ වන්දනාව කරගෙන නේද? භාවනාවක් කරගන්න ඕන. සක්මන කරන්නට ඕන. උදේත් පැයක් දෙකක් ආයෙත් භාවනා කරනවා. හවසත් පැයක් දෙකක් ආයෙ භාවනා කරනවා. රැයටත් පැයක් විතර බණත් අහනවා. ඔහොම තමයි වෑයම් කරන්නේ අපි. දවස ගෙවනවා නේ. දවස දැන් හිස් නෑනේ යාගේ. මෙහි ආපු දවස් ටික. දැන් ඇවිල්ලා ගිහපුවා ඒකේ රස දන්නවා. ඒ කියන්නේ තාම ඔළුව වනවනේ රසයි කීකී. රසයි තමයි එන්න වෙන්නේ නෑ. මොකෝ අසනීප කරදර වදුරුනේ. ඒවා මාරක බාධක අපලුද අනවින පොඩි වින ඇස්වහ කටවහ බන්ධන. එහෙම තියෙනවා. දැන් කලින් ගොඩාක් වීරයෙන් කතා කරපුවම කෙනෙක් ළඟදි කතා කරා. අනේ එයාගේ වීරය කොහේ ගියාද නෑ දැන්. මටත් දුක හිතුණා. ආයෙ කතා කරන්නත් හිතෙන්නේ නෑ දැන්. ඇයි ඒ වෑයම නෑ දැන්. ඒ මොකද මාරයට අහු වුණා. ඇස්වා කටවා වලට අහු වුණා. දැන් ඉතින් නිවන් දකින්න වෙන්නේ නෑ. අපි ඉතින් කවදා හරි පුළුවන් වුණොත් එන්නම් පින්වත් ස්වාමීන් වහන්සේ. අපිට දැම්ම නම් එන්න වෙන එකක් නෑ. කඳුළුත් වැටුණා. අනේ දුකයි දැන්. කියද්දි තැනනවනේ. එහෙමද? එහෙම වෙනවා. ඒ වෑයම නැති වුණාම ඇත හැරෙනවා ඒක. ඊට පස්සේ යාළුවෝ තේරෙනවා අපි ඉතින් ගෙදර ඉඳන් කාලා බීලා ළමයිත් එක්ක පොඩ්ඩක් විනෝද වෙලා අවුරුදු උත්සවයේ කණාමුට්ටි බිඳලා ග්‍රීස් ගහෙත් නැගලා කොඩි අරගෙනම නිවන් දකිමු නේද? එහෙම නෙවෙන්නේ අවුරුදු කාලෙට මොන නිවනක්වත් මතක නැහැ. කැවුම් කොකිස් මුං අලුවා බෙදාගෙන කොයි හරි වාජනයකට ගෙවල් ගානේ ඇවිදිනවා අමා මහ නිවන පැත්තක දාලා. තරඟට බැලුම් පුම්බනවා. බනිස් කන්න යනවා. ඒ තත් දෙක බැඳගෙන කන්නේ. දැන් හොඳට කන්න පුළුවන් බනිස් අත් දෙකෙන් අල්ලලා. ගිහින් මොකද්ද කරන්නේ? තරඟට කරනවා. අර එල්ලුම් බනිස් ගෙඩිය දැකලා නැද්ද බය වෙලා ගියේ? මම විතරද බනිස් කාලා තියෙන්නේ. ඔය කට්ටිය කෑමද? අර නූලකින් එල්ලලා තියෙනවා. ඊට පස්සේ අර හපාගෙන අදිනවා ඉස්සර. ඇදලා කඩලා බිමට අර බල්ල බත් කනවා වගේ ඊට පස්සේ පෙරලි කනවා. දැන් එහෙම ලෝකෙක අපි ඉන්නේ. බනිසුත් කනවා බිම දාගෙන. එහෙම විඳින්න තමයි ආස කට්ටිය. හොඳයි. නැතුව මේ පැත්තකටලා බණක් භාවනා කරගෙන ඉන්නොත් අනේ කම්මැලියනේ. කතා කරන්නවත් කෙනෙක් නැහැ. ගස්ගල් පර්වත තමයි මෙහෙ ඉන්න හාමුදුරුවොත් එකයි ගසුත් එකයි. දෙකම සමානයි. මොකද කිසි කතා බහක් නැහැ. එහෙම ඒකට ආස වෙන්න. කතා නැති බවට ආස වෙන්න ඕන. අනේ කොච්චර දෙයක්ද කටට නිවනක්. මේ නිහඬ විඳීම කොයිතරම් සුන්දර දෙයක්ද. එහෙම තේරෙනවද? තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් තමයි නිවන් දකින්න පුළුවන්. නැත්තම් තේරෙන්නේ නැත්තම් කයිවාරු ගහයි සසරේයි. එහෙනම් කතා කරන හැම වාරයක් පාසම තියෙනවා වචී සංකාර. සංකාර කියන්නේ මොනවද? කර්ම. සකස් වෙනවා සසර. අඩුවෙන් කතා කරා ටිකක් අඩුයි ඒක නේ. කෙලස් අඩු වෙනවා, වෙහෙස අඩුයි. ඒතර භාවනාවට වාඩි වෙන්න ගම සමාධියේ සිත පිහිට ගන්න පුළුවන්. නැත්තම් අර කතා කරපු තොරතෝංචන් නැති වැල් වට ආරම් විස්තර උපදූප තමයි ඔළුවේ රජ කරන්නේ. ඒක නිසා ඔය කොහේවත් යන කුණු ගොඩවල් අපි දාගන්න එකක් තමයි ඔය කතාවෙන් වෙන්නේ. අපි තොරතුරු දාන්න ප්‍රමාණය අඩුයි කියන්නේ අපිට සමාධිය ඇති කරගැනීමේ ප්‍රවණතාවය වැඩි. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට භාවනාවට එන අයගේ දුරකථනය අපි අයින් කරන්නයි කියලා යෝජනා කරන්නේ. ඒ තියාගෙන සිටීමෙන් වෙන්නේ දැන් මේක කමලා උපාසිකාවන්ටත් ඒක අත්දකින්න ලැබුණා. ඒ ආපු යාළුවෙක් අද ආව ඊළඟ දවසේම කෝල් එකව අල්ලපු ගෙදර කවුද මැරිලායි කියලා. අදාළම නැහැ. ඥාතිත් නෙවෙයි. හැබැයි නොයා බෑයි පණිවිඩය ආවනේ. නැත්තම් කියනවා අන්න අපි අපේ මල ගෙදර ආවේ නේ. අපි යන්නේ නැහැ ඔකගේ මල ගෙදර. ඒකිට භාවනාව ලොකු වුණ අපිට වඩා කියලා වෛර බඳිනව නැද්ද? තරහ ගන්නව නේද? ඊට පස්සේ කියන අනේ සායන සිල් ගන්න බෑ සිල් පවාරණය කරන්න අපි දැන් මල ගෙදර යා යුතුයි. සමුවරන් යා යුතුයි. පේරුණේ බාධකේ මොකද්ද බාධකේ? අනිච්චව සංඛාර එක පැත්තකින් නේ. ඒකට ආවේ කොහෙන්ද? දුරකථන. ඔව් දුරකථනය කියලාත් උකට කියන දුරකථන. නැත්නම් අපි කියන ටෙලිෆෝන් එක. ඒක ඇමතුවම වැඩ කරනවායි කියන්නේ මේ ගෑණි මැරිලා නැහැ කියලා දන්නවා. කොහේ ආපු ගෑණිද? මෙහි ආපු ගෑණි. එතකොට කතා කරන්න පෙළඹෙනවා. විස්තර කියනවා. විස්තර කියනකොට මෙහි ඉන්න එක්කන නලියන්න ගන්නවා. අනේ එහෙ මැරිලාලු වන්න. මං යන්න ඕනේ මොකද බීම බොන්න එපා. ඇති වැඩකුත් නෑ තෙල් පුච්චන් ආය යනවා ආය යනකොට අතරමඟදී මොකෙක් හරි ගොනෙක් හරි යන්නොත් එම් මල. එයත්
මැරෙනවා. ඒ නිසා තරහට නෙවෙයි මේක කරන්නේ ඔබ කෙරෙහි තියෙන කරුණාවෙන්. අද වුණත් හරිනම් ගන්න ඕන ඔය ටික. නමුත් ඉතින් අරගෙන ඕව නැතුණා මං එපා ගෙවන්න. ඒ නිසා ඕෆ් කරලා තියාගන්න. නැත්තම් මොකද වෙන්නේ? දවල් කවුරුහරි මැරුණොත් එහෙමද? මේ අම්මට යන්න වෙනවා තනියෙන් හරි නේද? ඒ නිසා ඕෆ් කරලා තියාගන්න. දැන් තේරුණාද? කාම ලෝකයේ ආස්වාද අඩුයි ආදීනව බහුලයි. අපි උපංගේ මෝඩයෝ නිසා අපිට තාම මේක තේරිලා නැහැ. ස්වාමීන් වහන්සේලා උපතිම ප්‍රඥාවන්තයෝ නිසා ඒක තේරිලා තමයි දැන් මේ පුටුවේ ඉන්නේ. ඒකට ඔහෙරද මමද පින්වත්? දැක්කයි මට කොච්චර නම්බුණා මම්ම කියා ගන්න එකනේ වටින්. කවුරුත් කියන්නේ. ඒක අනුමෝදන් වෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. මේ පුටුවේ බිමට වැටෙන්න ඕන තරම් හේතු තියෙනවා. නමුත් ඒවා අපි ගණන් ගන්නෑ. ඒව ගණන් අරගෙන අපිත් කුපිත වුණොත් අපිටත් යන්න වෙනවා. ඒ නිසා අපි ඇහුනේ නෑ වගේ. අර බිහිරන්ට මොන අයවයි? බිහිරි අලින්ට වීණාව යන්නාසේ මොනවා කිව්වත් මම නම් යන්නේ නෑ. ඇයි නොයන්නේ? මේක සැප නිසා. මේක දුක න උපාසකම් වලට කියන්නේ මම යනවා කොහොමද? කියන්නේවත් නෑ මං නොකියම යනවා. ඇයි යන්නේ? දුකයිනේ දුක නම් ඉන්න පුළුවන්. වැ කොච්චර අවුව පෑවුවත් කොච්චර රිලව් කරදර කරා. දැන් ළඟදී රිලව් පැනලා මුළු කුස්සියම වෙනසුවා. බෙටි දාලා හැමතැන. ගඳේ බෑ. බිත්ති වලත් ගාලා. නේ? රිලව් 30ක් මම බලනවා ඇතුලේ. සිදුරක් හදාගෙන රිංගලා දොර ඔක්කොම මෙහෙන් ලොක් කරලා ඇතුලේ ඉන්න කට්ටිය පාටියක් දානවා ඇතුලේ. ලුණු ටික බිම දාගෙන ඒව සෙල්ලම්. ලුණු කනවා ලුණු බිම දාගෙන සීනි දාගෙන සම්බෝල හදාගෙන සම්බල් කරලා ඔක්කොම. පැන්ට්‍රි කමඩවල දොරවල් ගලවලා අතේ. දැන් දුටු ගමන් මොකද උනේ මට වුණා? කලකිරෙනවනේ අප්පා මේ හොඳට තිබිච්ච කුස්සියනේ මේක ඇහැ කියලා. හොඳ වෙලාවට අපේ උපාසක මාත්‍රු ටිකක් දැන් ඉන්න නිසා ඇමතුමක් දුන්න ඉහළින් එහෙට මම. මගු වහාමෙන්ද පින්කමක් තියෙනවා. දැන් ඉක්මනට එනකොට බලන්න මොකද වෙන්නේ? ආපෝ මොකක්ද තියෙන්නේ? රිලා බෙටි. ඉතින් අනේ පැය 3ක් තිස්සේ මේ කට්ටිය හොඳට හේතු මං කොහොඳට මුත් කරගන්න වාසනාව ලැබුණේ අද. කවුරු නිසාද? ඉතින් මම විතරක් හිටියනම් මොකද වෙන්නේ? මං ඒ පැඳ ගන්න ඕන. ඉතින් මම බේරුණාද නැද්ද? මම උඩින් සාදුකාර දීදී අනුමෝදගෙන මගේ පිනක මහිමේ තව වැඩියෙන් එන්න ඕන කට්ටිය. ඒතකොට මගේ වැඩ ඔක්කොම ටික මං කරන්න ඕනේ. ඒතකොට මට පවරන්න පුළුවන් නේ. මේක කරන්න අරක් කරන්න. මේ වඳුරු බෙට් ටික අදින්න රිලා බෙටි අදින්න කියන්න පුළුවන් නේ. අද්දේ නැත්තම් ගෙදර යවන්න. ඒක නිසා ඒ වාසනාව තිබුණා. නමුත් බලන්න මේව වෙද්දි අපි ඉවසන්න බැරිම තැන වෙස්මුණු 4ක් අපේ සුමේරු ස්වාමීන් වහන්සේ ඊගෙන ආවා. මෙහෙම පෙන්නකොට දුවනවා. මෙහෙම පෙන්නකොට දුවනවා. ඒවා රිලා මූණු තමයි. ඒවත් රිලා මූණු. අරුත් රිලවනේ. මූ බය වෙන අපිට වඩා ලොකු එකක් ඇවිල්ලා ඉන්නේ. වැඩි ඕන නම් මට තියෙන රිලා මූණ දාගෙන යන්න තියෙන මේක වටේ. රිලාව ටික පාරක්වත් නැහැ ගිහිපු. පුදුම ක්‍රමයක්. දැන් ඊයේ තමයි ඒක අපිට ලැබුණේ. ඒ ක්‍රමවේදය. දැන් අද ඉඳන් අපි ඒක ඒ ස්වාමීන් වහන්සේ භාවිතා කරලා දෙනවා. බොහොම පිං ඒකටත්. මොකද එතන හරි දුකක් විඳ මේ දවස්වල මේ බෙටි දානවා හරියට ඇවිල්ලා තරහට. කෑම දෙන්නේ නැතුණම් බෙටි තමයි දාලා යන්නේ. උඹලා කෑම දෙන්න අපි බෙටි දෙනවා. එහෙම දෙනවා. ගඳයි. නේ? ගඳයි. සමහර අයට මේ වමෙන්ට එනවා. ඉන්න බෑ. ඉතින් මට නම් ගානක් නැහැ. අපි ඉතින් පුරුදු වෙලා නිසා. නමුත් ඒව වෙද්දිත් මේ ඉන්නේ අය කියලා මම අහන්නේ. නිවන් දකින්න ඕන නිසා. රිලව් නැහැ කියලා ගෙදර ගියාම ඊට පස්සේ වැඳිරියෝ ඉන්නේ. රිලව් නැහැ වැඳිරියෝ. උන්ගෙන් ඊට වඩා කරදරයි. ඔළුවේ පිස් වැදෙනවා ඊට පස්සේ කරදර විඳින්න. ඒ නිසා ඒකට වඩා රිලවියෙක් දිහා බල බල ඉන්න එක සැපයි කියලා මෙහෙටලා මේ ඉන්නේ ඒකයි. ඒක කොච්චර සැපයිද? උන් ඉතින් අපේ ඇඟට එන්නේ නැහනේ. දුරින් ඉන්නේ කොච්චරම. එනම් පැවිද්ද වනාහි සැපයි. හැබැයි ඒක හොඳ තැනකට යන්න ඕන, හොඳ තැනක් තෝරගන්න ඕන, විවේකයේ වචනය කරන්නට ඕන. ගමට රටට සේවය කරන්න ගියොත් කවදාවත් පැවිද්දක් කරන්න වෙන්නේ නැහැ. බෝධි පූජා, නවග්‍රහ ශාන්ති, සෙත් කවි ඒව කරන්න ගියොත් අපිට නිවන් දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙහි සෙත් කවි නැහැ. නවග්‍රහ ශාන්ති නැහැ. බෝධි පූජාවකට આવොත් ඒකටත් බණම කියනවා. බැන යනකොට මේ ආඳුරට බෝධි පූජාවක් තියන්නේ කිව්වා මං දන්නේ ගාත දාන්න නැද්ද කොහෙද? එතනත් බණමනේ කිව්වේ අපිට සෙත් ශාන්ති කරේ කරන ගාත කියන්නේ විනාඩි 5යි. ගාත කියන්නේ යන්නේ විනාඩි 5යි බණ පැයයි. එතකොට ඒක බෝධි පූජාද බණක්ද? බෝධි පූජා සහිත විසිතුරු ධර්ම දේශනාව.
එහෙනම් මෙතන බේරලා තියෙනවා අපි. ඇයි ඊට පස්සේ ආයි බෝධි පූජාවට එන්නේ නැහැ. ඇයි? පළවෙනි පාරම හරි කියන. හිරුගේ අපල දුරු වේවා, සඳුගේ අපල දුරු වේවා කවි කිව්වේ නැති නිසා. එතන තමයි නිවන් දකින්න සුසු තැන. වැඩ අඩු තැනනේ අප්ප කිච්චෝ. වැඩ කරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා ඒ සුවය තියෙනවා. ඒ සුවය ඔබ සාදු කියලා අනුමෝදන් වෙන්න මම දන්නවා. එච්චර තමයි කටට කරන්න පුළුවන්. සාදුකාර දීලා යන එක තමයි අද හවස අනිවාර්යෙන් යනවම තමයි. ගෙදර යනවනේ අද. ඒ මොනවා කිව්වත් අපි රැවටෙන්නේ නෑ. අපිට ලොකු සැපක් තියෙනවා කොහෙද? මගේ නිවන මගේ පැල්පතයි. එහෙම වෙන්න ඕනේ. යන්නේ නැත්නම් යන්නේ නැහැ නේද? නවතින්න එපා. රෙදිනදත් මම ඉන්නවා කියලා ඉන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ කිව්ව බණ ඔබ වහන්සේ කිව්ව බණ මට වැටහුණා. දැන් ගියේ පොයේ බණ ඉවරලා උපාසකම්මල මම වට කරගෙන හිටියේ. දැක්කයි? වට කරලා මොකද්ද කිව්වේ? අනේ අපිත් භාවනාවට එනවා, අපිත් එනවා. කෝ තාම ආවේ නැහැ නෙක් කෙනෙක්වත්. මම මේ බලන් ඉන්න මගේ පාරදී. ඇස් රිදෙන මගේ බලන් ඉඳලා. ඒ තියාද තෙල් නැති නිසාද කොහෙද සමහර අය ඇවිල්ලත් නැහැ. භාවනාගේ සේවෙත් ඒ ගෑන හොයා ගන්නවත් දැන් මේ පිරිමියා නෙවෙයි පිරිමියාට මම දොස් කියන්නේ. මොකද උන්දලා බැරි බව දැනගෙන පැත්තටලා ඉන්නවනේ කියන්නවත් දෙන්නේ නැහැ කොහමද? අතනින් ඇතුළට එන්න යනකොටවත්. මොන දෙන්න බෑනේ. උපාසකම් මම ලොකු කරලා කිව්වේ මට දැන් වට කරලා එන්නම් මම කියලා. නෑ ඔයා කිව්වේ නෑ. ටිකක් තරුණ පහේ කට්ටිය දාට කිව්වේ. කෙනෙක්වත් තාම දකින්නවත් හැටවත් ලැබුණේ නෑ. ඒ නිසා කවදා හරි ඔබට මේ සුමේදා තෙරණියගේ ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා.